Right, good evening, children, and welcome to 6-7 High School. Today, I would like to start our new lesson. As I discussed last week, uh, I would like to start simple future. Right? And දරුවනේ මතකයි ඔයගොල්ලන්ට ගිය සතියේ අපි ඔයගොල්ලන්ට කිව්වා අද අලුත් පාඩමක් පටන් ගන්නවා කියලා. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝගේ අන්තිම ටෙක්ස්ට් බුක් එකේ තියෙන අන්තිම පාඩමට සම්බන්ධ පොඩි ග්‍රැමර් පාඩමක්. මේ ග්‍රැමර් පාඩම ඉතාල වැදගත් පාඩමක්. ඒක නිසා අපි අද ඒක පටන් ගමු. ඊට ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියලා දෙන්න ඕන. මේකත් ඉතාම වැදගත් හින්දා අපි ගිය සතියවල pronoun පාඩම කරා. මතකයි නේද? මතකයි නේද පුතේ? හරි. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට ඉතාම වැදගත් දෙයක් කියලා දෙන්න ඕන. මම ඒක නිසා ඔයගොල්ලන්ට මේ දේ කියලා ඉවර වෙලා අපි පාඩම පටන් ගමු. ලියා ගන්න සියලු දෙනාම it කියන එක. ලියා ගන්න it කියන එක. it කියන එක ලියා ගන්න ඉක්මනට. grammar පොතේ ඔව් පුතේ grammar පොතේ ලියා ගන්න. ගියද grammar පොතේ ලියා ගන්න it කියන එක. මාතෘකාවක් විදියටද මාතෘකාවක් විදියට ලියා ගන්න. මොකද මේක ඉතාම වැදගත් දෙයක්. ගොඩක් කට්ටිය වරද්දන එකක්. ඒක නිසා මට මේක කියලා දෙන්න ඕන. මොකද මේක හරියට දැනගෙන ගියායින් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයගොල්ලන්ට දන්න දෙයක් නෙමෙයි it කියන එක. දැන් අපි කතා කරානේ ගිය සතිවල. මොකද it කියන්නේ? මොකද it කියන්නේ? ආ? අද පාඩම් පටන් ගත්තේ? ඔබ මේ දැන් පටන් ගත්ත විතරයි it කියන එක ලියා ගන්න ග්‍රැමර් පොතේ. එච්චරයි කරන්න තියෙන්නේ. හරිද? ඊළඟට අපි බලමු මේ it කියන එක දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ ඒකට පොඩි මේ අපි කියනවා පුද්ගලත්වයක් ආරෝපණය කළා. දැන් අද කරන්නේ it කියන එක තව පාවිච්චි කරන තැන් ගැන අපි හොයලා බලනවා. හරිද? මොකද මේක ගොඩක් වැදගත්. මේව දන්නේ නැතුව අපිට වාක්‍ය ලියන්නත් බෑ, කතා කරන්නත් බෑ. මේ it කියන එක ඉතාම වැදගත් පොඩි අකුරු දෙකක වචනයක් වුණාට මේවා හරියට දැනගන්න ඕන. හරිද? රයිට් අය බලමු එහෙනම්. රයිට් ලියාගත්තද it කියලා? හරි. ඔන්න පළවෙනි එක තමයි දරුවනේ it කියන එක අපි පාවිච්චි කරනවා time ගැන, වේලාව ගැන කියන්න. මොකක් ගැන කියන්නද? වේලාව ගැන කියන්න. කියන කට ඇරලා මොකක් ගැන කියන පාවිච්චි කරනවද? වේලාව ගැන කියන්න. Right. For an example, it is 5 o'clock. මොකද පුතේ වෙලාව? It is 5 o'clock. ඒ කියන්නේ මොකද වෙලාව? වෙලාව 5යි කියන එක නේද? ඊළඟට මම කියන මෙහෙම it is මේ වචනත් එක්ක ඉගෙන ගන්න දරුවනේ තාම වැදගත් දේවල් කියලා දෙනවා. It is exactly 12. මේ මොකද්ද කියන්නේ? මධ්‍යහන 12 exactly 12 කියන්නේ මොකද්ද? exactly 12 හරියටම 12යි. exactly කියන්නේ හරියටම කියන දාස. හරියටම 12යි. It's exactly 12. මේ හැම දෙයකින් මොකක් ගැනද මේ කතා කරන්නේ? time එක ගැන, කාලය ගැන. right අපි කිව්වොත් මෙන්න මෙහෙම. It is 10:30. මේ මොකද්ද කියන්නේ? It's 10:30. 10:00මාරයි 10:00 it's 10:30. ඊළඟට දරුවනේ අපි කියනවා මෙන්න මෙහෙමත් කියනෝනේ. මේක අපි ගොඩක් වෙලාට ස්පීච් එකේදී පාවිච්චි කරනවා. මම it is කියන එක කෙටි කරලා it's කියන එක ලියුවා. It's time to leave. මේ මොකද්ද කියන්නේ? It's time to leave. දැන් පිටත් වෙන්න වෙලාවයි. කොහොමද කියන්නේ? It's time to leave. කියන කටල්ලා. it's time to leave It's time to leave. Very good. මේවා ඉගෙන ගන්න පුතේ ස්පීච් එකට විශේෂම ස්පීච් එකකටත් ඕන මේවා. ඊළඟට මම තව එකක් කියනවා. It's late. It's late. පරක්කුයි පරක්කුයි. It's late කියන්නේ පරක්කුයි කියන එක. දැන් අපි මේක පර්සනිෆයි කරන්න ගියොත් අපිට සම්පූර්ණයෙන්ම උත්තරේ වෙනස් වෙනවා. මේකේ ඌ කියන එකවත් ඒක කියන එහෙම අදහසක් නැහැ. මේ it කියන එක පාවිච්චි වෙන තැන්. ඒවත් ඉගෙන ගන්න මෙහෙම. දැන් ඔන්න තේරුණා time කියන එකට පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා අපිට it කියන එක. තේරුණාද?
තේරුණාද? ඔව් සර් තේරුණා. right. ඔව් සර්. හරි මේවා වැදගත් පුතේ. ඒකයි මම මේක මට ආපහු මට හිතුණා ඕගොල්ලන්ට මේවා කියලා දෙන එක හොඳයි කියලා. මොකද මේවා ඕගොල්ලෝ අරද්ද ගන්න නිසා. හරි හරි ලියා ගන්න පුතේ. ඉක්මන ලියා ගන්න මොකෝ ඊටාම වැදගත් දෙයක්. සර් පොඩ්ඩක් එහාට වෙන්න. අද දරුවනේ 9 වෙනකම් පන්තිය කරන හොඳේ. හරිද? මොකද අද අපි ඉස්සෙල්ලා පන්තිය පටන් ගන්නකොට අපිට කරන්ට් තියුන්නේ නැහැ. විනාඩි 10ක් විතර පරක් වෙලා තමයි පටන් ගත්තේ. ඒක නිසා ඔයගොල්ලන්ට 9 වෙනකම් කරනවා. හරි? බලමු දැන් අන්තිම දවස්වල අපි තව පැයක් විතර වැඩි කරගන්න බලමු. කළා ඔයගොල්ලන්ට මේ 7 දී ඉගෙන ගන්න තියෙන දේවල් ඔක්කොම වගේ මම කොහොම හරි අවසන් කරනවා. ගොඩක් දේවල් කරලා තියෙන්නේ. තව චුට්ටයි තියෙන්නේ. බය වෙන්න එපා. right it's late. හරිනේ? එකත් හරි. දැන් මේවා පාවිච්චි කරන්නයි ඕනේ. මේවා පොතේ ලියාගෙන තියලා වැඩක් නැහැ. පාවිච්චි කරන්න ඒක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ දරුවනේ ඩේ කියලා ලියා ගන්න මාතෘකාවක් විදිහට අනු මාතෘකාවක් විදිහට ඩේ දවස් ගැන කියන්න පාවිච්චි වෙනවා. ඩේ. දැන් ඉස්සෙල්ලා ටයිම් ගැන කිව්වා ඊළඟට ඩේ ගැන කිව්වා. දැන් කොහොමද කියන්නේ අද ඉරිදා නේද? කොහොමද කියන්නේ අද ඉරිදා? කොහොමද කියන්නේ? It is Sunday. It's Sunday. It's Sunday. හරිද? කොහොමද කායින් හරි අහන්නේ අද කවද්ද කියලා කොහොමද අහන්නේ? අද දවස කවද්ද? කියන්නකෝ. What day is it? What day is it? කොහොමද අහන්නේ? What day is it? ඕන what day is it today කියන්නත් පුළුවන්. හරිද? What day is it? කියනවා ඊළඟට it is 5th March. It is 5th March. ඒ කියන්නේ මාර්තු මාසේ 5 වෙනිදා. මාර්තු 5 වෙනිදා. It is 5th March. මං ඊළඟට තව එකක් කියලා දෙන්න. It was my birthday yesterday. මේ මොකද්ද කියන්නේ? It was my birthday yesterday. කියන්න පුතේ. මගේ උපන්දිනේ ඊයේ තිබුණා. මගේ උපන්දිනේ ඊයේ. It was my birthday yesterday. ඊයේ මගේ උපන්දිනේ. බලන්නකො මේ හැම එකේදීම මොකද්ද පාවිච්චි වෙන්නේ it කියන එක. පාවිච්චි වුණා නේද? තේරුණාද? එහෙනම් දැන් තේරුණා නේද මේ it කියන එක කොච්චර වැදගත්ද කියලා. දැන් දෙකක් ගැන කියන්න අපි පාවිච්චි කරා. ටයිම් එක ගැන ඊට පස්සේ ඩේ එක ගැන. ඊළඟට මම ඔන්න තව එකක් කියලා දෙනවා. මේ ටික ලියලා ඉවරයිද? ඉවරයිද පුතේ? හරි. ඊළඟ තමයි දරුවනේ දුර ගැන කතා කරනකොට. distance කියලා අපි ලියමුකෝ. distance. එයා ගැන distance. distance ගැන කියනකොටත් අපිට ඕන වෙනවා it කියන එක. අපි කියනවා මෙහෙම it is only 5.
දැන් ඔන්න කවුරු හරි ඔයගොල්ලෝෙන් අහනවා කොච්චර දුරයිද කියලා. ඔයගොල්ලෝ උත්තර දෙනවා it is only 5 kilometers from here. ඒ කියන්නේ තේරුම මොකද්ද? It's only 5 kilometers from here. මෙතන ඉඳන් කිලෝමීටර් 5යි කියන එක. right? ඊළඟට අපි අහන කාගෙන් හරි දුර කොහොමද දාන්නේ? අපි කොහොමද දාන්නේ ගාල්ලේ ඉඳන් කොළඹට කොච්චර දුරයිද කියලා? කොහොමද දාන්නේ? කියන්න. එතකොට අපිට ඕන වෙනව දරුවනේ how far කියන එක. මොකද්ද ඕන වෙන්නේ? ප්‍රශ්න අහන්න ඕන. how far. ඊළඟට how far is it? how far is it? කියන කටයල්ල how far is it? කොච්චර දුරයිද කියලා අහනවා. how far is it from goal to Colombo? දැන් දැක්ක නේද මෙතනත් it කියන එක පාවිච්චි වෙනවා. දුර ගැන කතා කරනකොට. how far is it from goal to Colombo? මම තව ලස්සන ඉඩියම් එකක් ඔයගලන්ට කියලා දෙන්න. මම මේක කියලා දෙන්න. It's about 2 kilometers as the crow flies. මේක තමයි idiomatic phrase එක. As the crow flies කියන්නේ කෙලින්ම ගියොත් කියන අදහස. මේක තේරුම මොකද්ද? කෙලින්ම ගියොත් අපි කියනෝනේ කෙලින්ම ගියොත් කිලෝමීටර් 2ක් විතර ඇති කියලා. කියනෝ නේද කතාවට? අන්න එහෙම කියන්නේ එහෙමයි. කවුද පුතේ ඇහෙන්නේ නැහැ. පැහැදිලි නෑ. පොඩි සිග්නල් අවුලක් තියෙන්නේ. ඒකයි එහෙම වෙන්නේ නැත්තේ. Minika, have you finished? Yes, sir. දැන් මේ ටික තේරුණාද පුතේ? It is about 2 kilometers as the crow flies. කියන්නේ කෙලින්ම ගියොත් කිලෝමීටර් 2ක් විතර. හරිනේ? මේකේ තේරුම තමයි කෙලින්ම ගියොත් කියන අදහස. ඊළාට ඔන්න මම තව එකක් කියලා දෙන්නම්. right? මේකත් ලියා ගන්න. අපි කියනෝනේ it is a long way. It is a long way. ලියා ගන්න පුතේ. It is a long way. මොකද පුතේ it's a long way කියන්නේ. පේන්නේ long way. It is a long way කියන්නේ දුර ගමනක්. It's a long way හරි දුරයි. ගොඩක් දුරයි කියන එක. It is a long way කියන එකේ තේරුම තමයි ගොඩක් දුරයි. දැන් බලන්න එතෙන්දිත් it කියන එක තමයි පාවිච්චි කරේ. දැන් කොහොමද කියන්නේ එහෙනම් ඔක දුරයි කියන පාවිච්චි කරා නම් එච්චර දුර නැහැ කියන්නේ කොහොමද? කොහොමද කියන්නේ? it is not a long way. ඒකත් කියලා දෙන්න ඕනෙන් තමයි පාවිච්චි කරන්නේ මේක. It is not so far. එච්චර දුර නැහැ කියන්නේ පුතේ මෙන්න මේක. It is not far. නැත්තම් මෙතන so කියන එක දැම්මෙන් පස්සේ තව ටිකක් අර්ථය වැඩි වෙනවා. It is not so far. ලියා ගන්න තේරුම එච්චර දුර නැහැ.
එච්චර දුර නැහැ. It is not so far. එච්චර දුර නැහැ. Sir, it's long way කියන එකේ තේරුම මොකද්ද? So it is a long way කියන්නේ දුරයි කියන එක. ගොඩක් දුරයි කියන එක. දැන් ඔන්න කවුරු හරි අහනවා ඔයගොල්ලෝගෙන් අහනවා මෙතන ඉඳන් අපි තමු බස් හෝල්ටේට කොච්චර විතර දුරයිද කියලා. හරිනේ. අපි කියනවා it is a long way. ගොඩක් දුරයි. Shall we hire a taxi? අපි ටැක්සියක් ගමුද? යන්න. මොකද දුර වැඩි. පයින් යන්න අමාරුයි. යන්න ඒ වගේ තැන්වලදී පාවිච්චි කරන it is a long way. හරි. ඊළඟට ලියන්න it is not so far. එච්චර දුර නැහැ. It is not so far. right. ඊට පස්සේ පුතේ යටින් ලියා ගන්න මෙන්න මෙහෙම පොඩි තරුවක් දාලා ලියා ගන්න. හරිද? පොසිටිව් වාක්‍යවලදී long way භාවිතා කරන්න. ඒ කියන්නේ පොසිටිව් වාක්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ වාක්‍ය. මේකේ not කියන කැලලක් මොකක්වත් නැහැනේ. ඒ වගේ වාක්‍යවලදී long way කියන එක පාවිච්චි කරන්න. හරිද? ඊළඟට ඒකේ යටින් ආපහු තරුවක් දාලා සර් පොඩ්ඩක් තේරුන්නේ. ඒක තමයි කියලා දෙන්නම්. පොඩ්ඩක් අහන් ඉන්න. ඊළඟට ලියන්න පුතේ ඊළඟ එකට දාලා negatives වලදී සහ questions වලදී far භාවිතා කරන්න. far කියන එක. දැන් මම කියලා දෙන්නම් අපි තේරිච්ච නැති දරුවත් හොඳට අහන් ඉන්න. මේක පටල ගන්න එපා පුතේ. මහ ලොකු දෙයක් නැහැ. හරිද? හොඳට තේරුම් ගන්න. එච්චරයි ඔය කටට හුරුනයින් පස්සේ ඔය මේ මහ ලොකු දෙයක් නෙවෙයි. right. මොකද්ද මම කිව්වේ? පොසිටිව් වාක්‍යවලදී long way කියන එක පාවිච්චි කරන්න. හරිද? පොසිටිව් වාක්‍ය කියන්නේ මෙන්න මේ වගේ වාක්‍ය. not කියන එකක් නැහැ මෙතන. නේද? මේක ප්‍රශ්නයකුත් නෙවෙයි. ඒක නිසා මෙන්න මේ වගේ වාක්‍ය වලට අපි කියන positive sentences. right? right. ඊළඟට මේ වාක්‍ය බලන්නකො මේකේ not තියෙනවා. හරිද? දැක්කා නේද මම මෙතනට පාවිච්චි කරේ මොකද්ද? far කියන එක. මට දාන්න බෑ මෙතන long way කියන එක. it is not a long way කියන්නේ අපි කියන්නේ it is not so far. එච්චර දුර නැහැ කියන්නේ එහෙමයි. right. ඊළඟට ප්‍රශ්නයේදීත් එහෙමයි. දැන් අපි මං මුලින්ම අහුවා නේද? ගාල්ලේ ඉඳන් කොළඹට කොච්චර දුරයිද කියලා. අපි අහුවේ නෑ නේද how long කියලා. කොහමද ඇහුවේ? how far is it කියලා නේද ඇහුවේ? how far is it from Galle to Colombo කියලා. හරිනේ? ඉතින් මේක ප්‍රශ්නයක් නේද? එහෙනම් ප්‍රශ්නවලදී නෙගටිව් වලදී පාවිච්චි කරන far කියන එක පොසිටිව් වාක්‍යවලදී long way කියන එක පාවිච්චි කරන්න. ඔච්චරයි ඔගේ තියෙන්නේ. වෙන දෙයක් නැහැ. ඉතින් මේක මෙයා හරියට දැනගත්තම ඔයගොල්ලන්ට මේවා හරි ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි? ලොකු දෙයක් නැහැ. හරිනේ? හරි. යමුද පුතේ ඊළඟට එහෙනම් දැන් තේරිච්ච නැති දරුවෙක් ඇහුවා කවුද? දැන් තේරුණාද? ඔව් සර්. හරි. අමාරු නෑ පුතේ. ඔව් සර්. අමාරු නෑ. මේවා හොඳට යූස් කරනකොට ඔයගොල්ලන්ට තේරෙනවා. අවුලක් නෑ. රයිට්. අපි යන් ඊළඟට. ඊළඟට දරුවනේ ඉතාම වැදගත් දේ weather ගැන කියනකොට. weather කියන්නේ මොකද්ද? weather කියන්නේ කාලගුණ. කාලගුණය ගැන කියනකොට කතා කරනකොට it කියන එක නැතුවම බැරි එකක්. it is a must when we use or when we talk about the weather we have to use the pronoun it. it කියන එක පාවිච්චි කරන්නම වෙනවා. right. ඔයගොල්ලෝ දන්න මේක මේ මම කලින් මට මතකයි කියලා දුන්නත් වගේ කොහොමද කියන්නේ පුතේ දැන් වහිනවා.
මේ වෙලාවෙත් වහිනවා. කොහොමද කියන්නේ? නිකන් රේනින් කියන්නේ අපි කියන්නේ කොහොමද? It is raining කියන කටහරලා It is raining. it is It is raining. it is raining ලියා ගන්න මේවත් ඔක්කොම මම මේ වැස්ස ගැන කියනවා ගොඩක් කියලා දෙනවා. Raining. ලියා ගන්න. It is raining මේ වෙලාවෙත් වහිනවා. It's raining. එකක් තියාගන්න. Then it rains cats and dogs. එකත් idiomatic phrase එකක්. Cats and dogs කියන්නේ. Trains cats and dogs. ඒ කියන්නේ ධාරානිපාතයට වහිනවා. ධාරානිපාතයට වහිනවා. ඒ කියන්නේ මහා වැස්සක් වහිනවා. ලොකු වැස්සක් වහිනවා. It rains cats and dogs. අපි කියන ඒ වගේම it is pouring. It is pouring. It is pouring කියන්නේත් එහෙමයි. මහා ධාරානිපාතයට වහිනවා. It is raining heavily. මෙහෙවත් කියලානේ. It's raining heavily. යෙන් වහිනවා. It is raining heavily. අයියෙන් වහිමින් තියෙනවා. pouring කියලාත් කියනවා. It is raining heavily. ඊළඟ අපි කියන මෙන්න මෙහෙමත් කියනනේ. It rains a lot here. It rains a lot here. මේකට ගොඩක් වහිනවා. It rains a lot here. දැන් සාමාන්‍යයෙන් අපි හිතුවොත් අපේ මේ නෝරෙලිය පැති වලට ඒ වගේම මේ ගාල්ල මේ වගේ ප්‍රදේශ වලට ගොඩක් වහිනවනේ අනිත් ප්‍රදේශ වලට සාපේක්ෂව. ඒක නිසා අපි ඒ වගේ වෙලාවට කියන it rains a lot here. මේකට ගොඩක් වහිනවා. මේ ගොඩක් වහිනවා. දැන් අපිට ගිය සතියේම වැස්ස නේද? කොහොමද කියන්නේ ගිය සතියේ වැස්ස කියලා? කොහොමද කියන්නේ? මේවා ඉගෙන ගන්න හොඳේ. මේවා දැන් පොතේ ලියලා නිකන් ඔය පොත වහලා තියන්න එපා. මේවා හොඳට කියවන්න දෙතුන් පාරක් කියවලා මේවා ඉගෙන ගන්න. මේ ගොඩක් දෙන ඕගොල්ලන්ට මේවා. මේවා it rained. It is rain. It is බෑවතේ අතීත කාලයෙන් නම් ed එන්න ඕන. It rained. Rained. Last week. Trained Last week. It's raining last week. trained last week. නැත්නම් trained a lot last week ඒ වගේ පුළුවන්. Trained last week. දැන් සමහරක් වෙලාවට අහනෝ නේද කට්ටිය. සාමාන්‍ය ඔයගොල්ලේ පැතිවලට කොච්චර වගේ කාලයකට සැරයක්ද වහින්නේ? එහෙම අහනෝ නේද ප්‍රශ්න? කොහොමද එතකොට ඒක අහන්නේ? කොහොමද අහන්නේ? කොහොමද අහන්නේ? කියන්න බලන්න. How often? කොහොමද අහන්නේ? How often?
How often does it rain here? හරනේ? කොහොමද කියන්නේ ඊයේ වැස්සේ නැහැ. It didn't rain yesterday. It didn't rain yesterday. ඊයේ වැස්සේ නැහැ. ඒ ඉගෙන ගන්න පුතේ තා වැදගත්. It didn't rain yesterday. ඊයේ වැස්සේ නැහැ. හරි? දැන් ඔය වගේමයි දැන් මේ අපි වැස්ස ගැනනේ මෙච්චරලා කතා කරේ. රයිට්? ඒ වගේම දැන් කාලගුණය ගැන කතා කරනකොට තව දේවල් තියෙනවනේ. කොහොමද කියන්නේ? මෙන්න මේක ස්නෝ කියන්නේ හිම වැටෙනවනේ. කොහොමද කියන්නේ? It is snowing. හිම වැටීමෙන් පවතිනවා. කොහොමද කියන්නේ? It is snowing. It is snowing. අපි කිව්වොත් මෙහෙම snows in December. It snows in December. මොකද මේකේ තේරුම? තේරුමයි දැනගන්න ඕනේ. It snows in December means December මාසේ තමයි හිම වැටෙන්නේ. හරිනේ? December මාසෙට හිම වැටෙනවා. It snows in December. December මාසේ හිම වැටෙනවා. රුද්දක් විදියට December වල හිම වැටෙනවා. December මාසේ හිම වැටෙනවා. අනේ අදහස කියන්නේ ඔහොමයි. Snows in December. අපි ඊළඟට මේ වගේ ඒවා It is very hot today. මොකද කියන්නේ පුතේ? It is very hot today. ගොඩාක් ප්‍රශ්නේ. ගොඩක් ප්‍රශ්නේ. Swarm. Swarm. අද හරි රස්නේ. අද හරි රස්නේ. It is swarm. It is swarm කියන්නේත් ඒක රස්නේ කියන එක. It is swarm. It is swarm inside. කාමරය ඇතුළේ රස්නේ. It is warm inside the room. කාමරය ඇතුළේ රස්නේ. රස්නේ වැඩි වුණාම මෙන්න මේ වැඩේ වෙනවා. It is perspiring. ඒ කියන්නේ දාඩිය දානවා. හරි? ඊළඟට ඔහොම දාඩිය දාන්න දාඩිය බේරෙනකොට අපි කියනවා මෙන්න මෙහෙම It is a hell of perspiring. It's a hell of perspiring. කියන්නේ අපි කියන්නේ පුතේ යකාගේ දාඩි දෙමිල්ලක් කියලා. කියනනේ මෙහෙමයි කියන්නේ. It's a hell of perspiring. යකාගේ දාඩි දෙමිල්ල. ඊළඟට අපි කියනවා it is windy. It is cloudy.
It is foggy. ඔක්කොම කාලගුණය සම්බන්ධ දේවල්. foggy කියන්නේ මොකද්ද? කියලා දෙනවා පුතේ පොඩ්ඩක් ඉන්න. It is sunny. ඊළඟට it is very nice today. it is cold. It's cold. It's very nice. It's very nice today. Day කියන ගත්තාම it's very nice day today. මේවා ලියා ගන්න. ඊළඟට මං කිව්ව it is windy. It is windy කියන්නේ හුලං සහිතයි කියන එක. ඊළඟ it is cloudy. වලාකුළු සහිතයි. හරි. It is foggy. මීදුම සහිතයි. මීදුම සහිතයි. It is sunny. හොඳට අවුව පාලා තියෙනව නේද? එතකොට sunny කියනවා. It is cold. හීතලයි. It is very nice day today. අද ෂෝක් දවසක්. අද කදිම දවසක්. මේ හැම එකකින්ම කිව්වේ පුතේ මොකක් ගැනද? කාල ගුණය සම්බන්ධ දෙයක්. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ කාල ගුණය ගැන කියනකොටත් අපි it කියන එක පාවිච්චි කරනවා. හරි? හරිද දරුවනේ? සියලු දෙනාම ලියාගත්තද? හරි සර්. ඔව් සර් ලියාගත්තා. හරි. හරි සර්. හරි. හරි සර්. හරි පුතේ මේවා බලන්න දෙතුන් සැරයක් බලලා ප්‍රැක්ටිස් කරන්න. ඒවා ඉගෙන ගන්න. මේවා ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වෙයි. හරි සර්. හරිද? මේ it කියන එකේ පාවිච්චි වෙන තැන් මේ කියලා දෙන්න. ඊළඟට තව ඉතාම වැදගත් දෙයක් කියලා දෙනවා. මේ ටිකත් කරලා අපි අපේ පාඩමට යමු. හරිද? මේවත් වැදගත් නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. මේවා දන්නේ නැත්නම් මේවා කියන්න බෑ. it කියන එක මේ වගේ තැන්වල පාවිච්චි වෙනවා. ඊළඟට තරුවනේ තව දෙයක් කියලා දෙනවා ඔයගොල්ලන්ට. මෙන්න මේ ටිකත් ලියා ගන්න. මේ වාක්‍ය රටාවන් හැදෙන ටිකක් මේ it එකත් එක්ක අපි කියන මෙන්න මෙහෙම. It is කියලා ලියා ගන්න. දැන් it is easy. මේකට මාතෘකාවක් නැද්ද? ඒ sentence pattern ටිකක් පුතේ මාතෘකාවක් ඕනේ නැහැ නිකන් ලියා ගන්න. It is easy. හරි. ඊළඟට it is difficult. මේ adjective එකක් තමයි මෙතන යන්නේ. හරිද? මෙතන මේ ඉස්සරහට තව තියෙන කෑලි හොඳේ. නිකන් මෙහෙම එකක් යට එකක් ලියා ගමු. It is easy. It is difficult. Right? ලියා ගන්න ඉක්මනට. It is dangerous. අපිට ඔය දේ ලියන්නද? ඔව් පුතේ එකක් යට එකක් ලියා ගන්න. It is easy, difficult, dangerous. ඊළඟට safe. Nice. Terrible. Wonderful.
මේකත් එක්ක 2 කියන එකත් ලියා ගන්න. එතකොට පැටලෙන්නෙම නෑ ඔයගොල්ලන්ට 2 කියලාත් ලියා ගන්න. ඉන්ෆිනිටිව් එකමයි යන්නේ මෙතෙන්දී 2 කියලා ලියා ගන්න. හරිද? ඉතින් ලියා ගන්න etc කියලා. තවත් මේ වගේ නාම විශේෂණ පද දාලා පුළුවන් මේ වගේ වාක්‍ය රටා හදන්න. හරි? බලමු අපි එකක් දෙකක් ලියලා. එතකොට ඔයගොල්ලන්ට මේවා තේරුම් ගන්න පුළුවන්. හරි ලේසි. ඉතින් මේවා තියෙන්නේ ප්‍රැක්ටිස් එක. If you practice them, you can use them very easily. Especially they will be very useful for your speech. So as whenever you write something, they may be very helpful for you. Right? Right, now look at the first one. It is easy. එක තමයි easy කියන එක තමයි adjective එක. ඊට පස්සේ ඒකට පිටිපස්සේ to කියන එක ඇවිල්ලා ඒකත් එක්ක ක්‍රියාපදයක් දානවා. infinitive එකක් දානවා. අපි දැන් කියමුකෝ මේ පොත කියවන්න හරි ලේසි. කොහොමද කියන්නේ? මේ පොත කියවන්න හරි ලේසි. It is easy to do. It is easy to read this book. කියනකට ඇරලා කියන්නේ. It is easy to read this book. Easy to read. this book. අපි ලියාගමු දරුවනේ වාක්‍ය 5ක් විතර ලියාගමු. ඕගොල්ලෝ මේවා දාලා පුළුවන් තරම් වාක්‍ය හදන්න. වාක්‍ය 50ක් පුළුවන් නම් 50ක් හදන්න, 100ක් පුළුවන් නම් 100ක් හදන්න. ඕන තරම් වාක්‍ය හදන්න. හදන තරමට ඕගොල්ලන්ට මේක ඇඟට හොඳට තේරෙනවා. It is easy to read this book. It's easy to read this book. මේ පොත කියවන්න ලේසි කියන තේරුම තමයි කියන්නේ. අපි කියනෝනේ සමහරක් කරාට it is easy to find your house. ඔයාගේ ගෙදර හොයාගන්න හරි ලේසිනේ. It is easy to find your house. ඔයාගේ ගෙදර හොයාගන්න හරි ලේසි. ඊළඟ difficult දාලා අපි එකක් කිව්වොත් it is difficult to solve this sum. මේ මොකක්ද කියන්නේ? It is difficult to solve this sum. It's difficult. අමාරුයි. ඒක අමාරුයි. To solve this sum කියන්නේ solve කියන්නේ විසඳනවා. This sum කියන්නේ ගණිත ගැටලුව. මේ ගණිත ගැටලුව විසඳන්න හරි අමාරුයි. කට්ටිය කිව්වට ලේසි කියලා ලේසි නෑ. difficult කියන්නේ ඒකයි. ඊට අපි කිව්වොත් it is dangerous. It is dangerous to walk. It is dangerous to walk at night without any light. It's dangerous to walk at night without any light. It's dangerous. හරි අනතුරුදායකයි භයානකයි to walk at night රැට ඇවිදින එක without any light. මොනම light එකක්වත් නැතුව ආලෝකයක් නැතුව රැට ඇවිදින එක හරි භයානකයි අනතුරුදායකයි. හරි? අපි කිව්වොත් එහෙම
අපි impossible කියන එක මම හිතන්නේ ලිව්වේ නැහැ නේ. කමන්නේ. ඊට පස්සේ තව දෙයක් උකට අමතරව වැඩි වෙනවනේ. right ඊළඟට මම ලියුවා it is safe කියන එක. it is safe to it is safe ආරක්ෂාකාරී to use a face shield. face shield එක අර මූණේ දාන අර visor එක වගේ face shield එකක් දාන එක ආරක්ෂාකාරී. ටිකක් අමාරුයි. අමාරු වුණාට ඔයගොල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් වෙයි. ඒකයි මම මේ කියලා දුන්නේ. කමක් නැහැ. මේවා ටිකක් අමතර දේවල් පුතේ. අමතර දේවල් වුණාට ඔයගොල්ලෝගේ ස්පීච් එකට ටියුට් එක කරන්නේ නැද්ද? ටියුට් එකේද? ටියුට් එක කරන්නේ නැද්ද? බලමු. ඉස්සෙල්ලා පාඩම කරලා ඉවර කරමු. ටියුට් එක පුළුවන් ටිකක් කරමු. හරි? හරි නේද පුතේ? දැන් ලියලා ඉවරයිද? සියලු දෙනාම හරි. ඉස්සෙල්ලා පුතේ අපි ඉවරයි sir. හරි. ලියා ගන්න එහෙනම් right මාතෘකාව අපි අද පාඩමේ හරිද? ග්‍රැමර් පොතේ ලියා ගන්න. ටියුට් එකද? ඔව් ෆියුචර් ගැන තමයි අද කතා කරන්නේ. ෆියුචර් සිම්පල් ඒ ග්‍රැමර් පොතේද? ඔව් ඔව්. එහෙම නැත්නම් සිම්පල් future tense දෙවිදිහටම කියනවා simple future කියලාත් කියන future simple කියලාත් කියනවා. ඉතින් මේක පාඩම අද ඉවර කරමු අපි කොහොම හරි. එතකොට අපිට අපේ aim එකට යන්න පුළුවන් ඉක්මනට. ඔයගොල්ලෝගේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික කරන්න ඕනේ. ඒක ලියන දේවල් මම ගොඩක් දැම්මා. ඒවල් කරන්න පුළුවනි. right future simple tense නැත්නම් simple future tense අපි පටන් ගමු. හරිද? right ඔයගොල්ලෝ ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. right මෙම කාලය භාවිතා කරමින් අනාගත ක්‍රියාවන් පිළිබඳව පැහැදිලි කළ හැක. right අන උදාහරණයක් විදිහට ලේසිම එකක් ගන්න. මම කියන මෙහෙම I will go. right ලියා ගන්න ඊළඟට we will go. හරි ඊළඟට he will go. she will go. you will go. they will go.
it will go. ලියා ගන්න පුතේ ඉක්මනට. හරි. මේ ටික ලියාගත්තද? right. Oh, sir. හරි. ලියාගත්තා නම් සියලු දෙනාම පොඩ්ඩක් නැගිටින්න බෑ. පොඩ්ඩක් නැගිටින්න. නැගිටින්න. හරි. මට ටිකක් පේනවා නිකන් කම්මැලි කමෙන් ඉන්න වගේ සමහරක් කට්ටිය. ගානක් පොඩියක් හොඳට. අයියෙන් ගන්න ඕන. right now sit. Everybody. හරි. right. අපි බලමු එහෙනම් මේ බලන්නකෝ. මේ will කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ simple future ගැන කියන්න. I will go. We will go. He will go. She will go. You will go. They will go. It will go. That means we can use will with every subject. හැම subject එකක් එක්කම දාන්න පුළුවන් will කියන එක. හරිනේ? එහෙනම් I will go කියන එකේ තේරුම මොකද්ද? මම යන්නම් කියන එකනේ. ඔව් මම යාවි යන්නම්. ඒ වගේ අයිඩියා එකක් තමයි කියන්නේ. right. ඊළඟට අපි දරුවනේ මේකේ වාක්‍ය රටාවත් හැදෙන හැටි ඔය ගාම ලියා ගමු. එන්න මෙහෙමයි හැදෙන්නේ. subject එක එනවා. හරිද? මේකට මම මේ වාක්‍ය මේ රටාවට නම් කොටු වෙන්න කැමති නැහැ. මට ඕන මේවා පාවිච්චි කරන්න හැටි කියලා දෙන්න. ඊළඟට will කියන එකත් එක්ක ඔන්න ඕන base verb එක. එහෙම නැත්නම් infinitive එක. ඕක තමයි පුතේ හැදෙන්නේ. වාක්‍ය රටාව මෙන්න මෙහෙමයි. හරිද? පොඩි නිකන් කොටුවක් ඇතුලේ මේක ලාවට දාගන්න. මේක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ මේවා පාවිච්චි කරන හැටි. හරි? හරි? right. right. ඔයගොල්ලෝ ලියන්න මෙන්න මෙහෙම ඊට පස්සේ යටින් තරුවක් දාලා ලියන්න. සෑම 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 නාම පදයක් සර්වනාම පදයක් සෑම නාම පදයක් කමා සර්වනාම පදයක් සමග will භාවිතා කළ හැක. will භාවිතා කළ හැක. හරිද? ඊළඟට දරුවනේ මේක විතරක් නෙවෙයි අපිට තව වචනයක් තියෙනවා. මේ වගේම වචනයක් තියෙනවා අතීත අනාගතය ගැන කතා කරනකොට but it is very less common. right? normally British people use this. සාමාන්‍ය British people ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. but today it is very if we think about the usage of it is very less common. පාවිච්චි වෙන්නේ බොහොම අඩුවෙන්. මොකද මේ will කියන එක අරග රිප්ලේස් කළා වගේ. හරිද? word එක තමයි shall කියන එක. මොකද්ද word එක? shall කියන එක. ඉතින් මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අපි I කියන එකයි V කියන එකයි එක්ක. හරිද? මොකක් එක්කද වැඩිපුර මේවා පාවිච්චි වෙන්නේ? I කියන එකයි V කියන එකයි එක්ක. හරිද? I shall, we shall. හරිද? ඒ වුණත් ගොඩක් වෙලාවට මේ shall කියන එක පාවිච්චි කරන බොහොම අඩුයි. පාවිච්චි කරන සමහරක් තැන්වලදී පාවිච්චි කරනවා වෙනත් ඒවත් එක්කත් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම නීතිය ගැන සඳහන් කරනකොට නීති ලිපිවල ඒ වයිදී ගොඩක් වෙලාවට මේ shall කියන එක පාවිච්චි කරනවා අපිට දකින්න තියෙනවා. හරිද? මේක ඇවිල්ලා අර වගේම තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට මේක හරි දැන් පාවිච්චි වෙන අපි කියන less common කියලා. ඒ කියන්නේ අඩු භාවිතාවක් තමයි තියෙන්නේ. will තමයි ගොඩක් වෙලාවට පාවිච්චි. අපි ඒක ලියාගමු පොඩ්ඩක් ලියන්න.
ලියන්න මෙහෙම shall කියන එක දාලා යටින් ලියන්න මෙහෙම ලියන්න shall කියන එක දාලා ලියන්න මෙහෙම shall යන shall යන shall යන පදය shall යන පදය සාමාන්‍යයෙන් I සහ V සමග භාවිතා වේ. I සහ V සමග භාවිතා වේ. ඊට පස්සේ ඒකටම ලියන්න. බොහෝ විට මෙය අඩු භාවිතාවක් ඇති අතර බ්‍රිතාන්‍ය ජාතිකයෝ බොහෝ විට මෙය භාවිතා කරයි. පස්සේ ලියන්න පුතේ ඒකටම ලියන්න. will බහුලවම භාවිතා වේ. හරි. right අය බලමු ඊළඟට මේක affirmative negative question ඒවයිදි පාවිච්චි වෙන හැටි ඊළඟට මේවයි විශේෂයෙන්ම මම මේ will කියන එක පාවිච්චි කරන තැන් කියලා දෙනවා ඔයගොල්ලන්ට පුතේ. ඒක තමයි වැදගත්ම දේ. ඒක ඒව හොඳට ඉගෙන ගන්න. ඒක තමයි මට ඔයගොල්ලන්ට මේ පාඩමේ තියෙන විශේෂම දේ. right ලියන්න ඊළඟට මේක positive නැත්නම් affirmative කියනවා. එයා ගන්න ඉක්මනට උදාහරණයක් දෙයක් අපි ලියමු. I will write මම ලියන්නම් he will write we shall write ඇති right ඊළඟට පුතේ මේකේ නෙගටිව් එක නැත යන අර්ථය හරි I will not write ඊළඟට he will not write. Third one, we shall not write. We shall not write. ඊළඟට මේකේ නෙගටිව් එකත් හරි අපි ක්වෙස්චන් එකටත් යමු ක්වෙස්චන් ෆෝම් එකත් බලමු මේ ගාම එතකොට මේක කම්ප්ලීට් වෙනවා වැඩි ඊළඟට ඒකත් අර වගේමයි will I write will he write shall we write
ඊළඟට මේකේ contracted forms කෙටි කරලා ලියන හැටිත් ඒකත් වැදගත් හින්දා අපි ඒකත් ඒ ගාම කරමු. contracted forms ලෝඩ් කිරීම. හරි. I will කියන එක ගත්ත දෙන් දරුවනේ හරිම ලේසි. I'll. එන්න මෙහෙමයි කෙටි වෙන්නේ. ඉතින් හැම එකක්ම මෙහෙමයි. දැන් මං ලිව්වොතින් we will කියන එක එතකොටත් we will කියලා අපි මෙහෙම ලියලා මේක contraction form එක තමයි will. Like that. We can use it. ඊළඟට අපි I will not කියන එක කොහොමද ලියන්නේ කියලා බලමු. I will not. නම් will not කියන එක කෙටි කරයින් පස්සේ දරුවනේ I want. මේ ගොඩක් කට්ටිය වරද්දන එකක්. want කියන එක. හරි. අපි කිව්වොත් they will not. They want. මේ ටික ලියාගත්තද? ඔව් සර්. right. ඊට පස්සේ ඔබ තෙලිවද? ලිව්වද? හරි. ඊට පස්සේ පුතේ මෙතන යටින් ලියා ගන්න මෙහෙම මේකත් වැදගත් ඉඳ තරුවක් දා ගන්න. හරි. යන්න මෙහෙම shall සඳහා කෙටි යෙදුමක් නැත. දැන් I shall කිව්වොතින් මේක කෙටි කරන්න විදියක් නැහැ. I shall ම තමයි. හරි. right. ඊට පස්සේ ඒකටම ලියන්න නමුත් එහි නැත යන අර්ථය සඳහා shall not කියන එක සඳහා කියන එක. කෙටි යෙදුමක් ඇති අතර එය SHAN shan't ලෙස යොදා ගනු ලැබේ. හරි. ඊළඟට තමයි දරුවනේ වැදගත්ම ටික ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. හරිද? ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේ simple future එක නැත්නම් future simple tense එක පාවිච්චි කරන තැන්. මේ පාවිච්චි වෙන හැටි තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හොඳට ඉගෙන ගන්න මේ ටික. තාම වැදගත් වාක්‍ය රටා ටිකක් කියලා දෙනවා. මේක චුට්ටක් ඔයගොල්ලන්ට ටිකක් බෝරින් වෙන්න පුළුවන්. මොකද මේ ලියන එකමනේ කරේ. හරිද? වෙනද නම් අපි එක්සර්සයිස් එකක් කරනවා එහෙම. ඒක ගැන හිතන්න එපා පුතේ. මේ අපිට බොහොම සීමිත කාලයයි තියෙන්නේ. මේක ඉගෙන ගන්න ඔයගොල්ලන්ට අද තේරුන්නේ නැතත් ඔයගොල්ලන්ට මේක ආපහු පාරක් my teachers LK එකට ගිහිල්ලා බලන්න පුළුවනි. එතකොට ඔයගොල්ලන්ට හොඳට තේරෙයි. එහෙමත් තේරෙන්නේ නැත්නම් ලබන සතිය මගින් අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මට තේරෙනවා ඔයගොල්ලන්ට මේක අමාරු නෑ. ඒක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙන මෙන්න මේ ටික තමයි ඔයගොල්ලෝ වැදගත්ම දේ. හොඳට හුම්කම් දෙන්න. හොඳට ඔළුවට දාගන්න. එතකොට චුට්ටක්වත් මේව ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ. බය වෙන්න එපා. right. ඊට පස්සේ ලියා ගන්න මෙහෙම when to use simple future. පොඩි මාතෘකාවක් විදිහට ලියා ගන්න. when to use simple future. කොයි වෙලාවටද simple future එක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. right. first one. මේකත් ලියා ගන්න මෙහෙම පළවෙනි එක විදිහට to offer to do something. to offer to do something. මොකද පුතේ to offer to do something කියන්නේ? ලියා ගන්න තේරුමත් යම් කිසි දෙයක් කිරීමට ඉදිරිපත් වෙනවා.
යම් කිසි දෙයක් කිරීමට ඉදිරිපත් වෙනවා. ඔන්න උදාහරණයක් විදියට අපි ඔන්න උදාහරණයක් කියමුකෝ මෙන්න මෙහෙම. ඔන්න මේවත් එක්ක තේරුම් ගන්න. එතකොට ඔයගලන්ට ලේසි. අපි කවුරු හරි කියනවා the phone is ringing. ගෙවල් වල වෙන සිද්ධි මේ කියන්නේ හොඳේ. the phone is ringing. මොකද්ද වෙන සිද්ධිය? මේ සිටුේෂන් එකත් එක්ක ඉගෙන ගන්න. මොකද්ද කියන්න පුතේ? the phone is ringing. මොකක්ද තේරුම? නාද වෙනවා. ඔව් මොකද්ද නාද වෙන්නේ? ෆෝන් එක නාද වෙනවා. ෆෝන් එක නාද වෙනකොට මෙයා කරන්නේ ඔන්න B කියන එක්කෙනා කියනවා. හරි මම ෆෝන් එක ආන්සර් කරන්නම්. ෆෝන් එකට මම ආන්සර් කරන්නම්. කොහොමද කියන්නේ? දැන් ගොඩක් කට්ටිය ඔකට කියන විදිහත් මම දන්නවා. ඉතින් ඒක වැරදි. ඒකෙන් තමයි මම මේ විදිහට මේ ඔයගලන්ට මේ අවස්ථාවත් එක්කම කියලා දෙන්නේ. දැන් කියන්න පුතේ දන්න දරුවෙක් ඉන්නවනම් මං ෆෝන් එකට ආන්සර් කරන්නම්. මෙයා ඉදිරිපත් වෙන ඔය දෙයක් කරන්න. කියන්න බෑ. කො කියන්න පුතේ? I will answer the phone. very good. අපි සාමාන්‍යයෙන් I will කියන එක කෙටි කරලානේ පුතේ කියන්නේ. I'll answer it. එහෙම කියන්නේ. කොහොමද කියන්නේ? the phone is ringing කියලා කවුරු හරි කියනවා. එයා කියනවා I'll answer it. මම ඒකට උත්තර දෙන්නම් ෆෝන් එකට. තේරුණාද? දැන් ওই විදිහටම කියන්නකෝ මම දොර වහන්නම්. කොහොමද කියන්නේ? I'll close the door. ඔව් දැන් අපි හිතමු මෙන්න මෙහෙම. I close the door. ඔව් I will කියන එක වෙනකොට I'll කියලා පාවිච්චි කරන්න ලේසියිනේ. I'll close the door. ලියා ගන්න එහෙනම් ඔතනම ලියා ගන්න. මම දොර වහන්නම්. අර A B කියන එක ලියනවද? ඔව් ඔය දෙක ලියා ගන්න පුතේ. මේ අවස්ථාවනේ මම කොහොමද පැහැදිලි කරේ. A කියන එක්කෙනා කියන the phone is ringing. ෆෝන් එක නාද වෙනවා. දැන් මෙයාට අපි හිතුව මෙයා මොකක් හරි වැඩක් කර ඉන්නේ කියන එක්කෙනා. එතකොට අපි B කියන එක්කෙනා මෙයාට ඉදිරිපත් වෙලා කියනවා එයාට මොන හරි දෙයක් කරලා දෙන්න වගේ. I'll answer it. මං ගිහිල්ලා ෆෝන් එක මේ ආන්සර් කරන්න. ඊළඟට ඒ වගේමයි. අපි හිතමු මං කියනවා මං දොර වහන්නම්. ඒක සිංහල එකක් ලියනවද? ඔව් මේක ලියා ගන්න මම දොර වහන්නම්. ඊට පස්සේ ඉස්සරහින් ලියන්න. ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? I close the door. I'll close the door. ගොඩක් කට්ටිය මේ කියන්නේ I close the door කියලා. වැරදි. අපි කියන්න ඕන I'll close the door. දැන් අපි හිතමු දැන් කාමරය ඇතුලේ හරි රස්නේ. හරිද? දැන් හැමෝමල කියනවා අපෝ හරි රස්නේ කාමරය ඇතුලේ. දැන් ඔතන එක්කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා මං ජනේල් ටික අරින්නම්. කොහොමද කියන්නේ? I'll open the door. I'll open the windows. I'll open the windows. Window. ලියන්න මම ජනේල් ටික අරින්නම්. මම ජනේල් අරින්නම්. ඊළඟට මේකත් ලියන්නකෝ මේ වගේවත් කියනෝනේ. මම ඔයාලට කෝපි එකක් අදන් එන්න. ඔයාලට කෝපි එකක් අදන්න. ඔය තුන ලියන්න පුතේ ඉක්මනට ලියන්න. කියන්න පුතේ පළවෙනි එක මම දොර වහන්නම් කියලා කොහොමද කියන්නේ දැන් ওই විදිහටම? I'll close the door. I'll හරියට close. මට එන්න ඕනේ මේ I'll කියන එක. I'll close the door. I'll close the door. I'll close the door. Then second one මම ජනෙල් අරින්නම්. I'll open the I'll open the windows. Very good. And third one මම ඔයාලට කෝපි එකක් හදන්නම්. කොහොමද කියන්නේ? window. I'll I'll make coffee. you. I'll make you a coffee. I'll make you a coffee. ලියා ගන්න ඉක්මනට. I'll make you a coffee. මේ ටික තේරුණාද දැන්? To you. Also then. ඔබ දේ වරද්දන්න එපා. මේ දැන් ඔන්න කියලා දුන්නේ. ඉතාලම පැහැදිලිව කියලා දුන්නේ. ඉතින් මේවා වරද්දන්න බෑ මොනම හේතුවක් නිසාවත්. මොන හරි දෙයක් කරන්න ඉදිරිපත් වුණාම අපි පාවිච්චි කරන්නේ මෙහෙම. ගොඩක් කට්ටිය මේකේ සිම්පල් ප්‍රසන්ට් එකෙන් කියනවා. ඉතින් වැරදි. එහෙම කියන්නේ නැහැ. ඊළඟට එක ලියන්න. To refuse to do something. To refuse to do something.
මොනවා හරි දෙයක් කරන්න ප්‍රතික්ෂේප කරනවා. රිෆියුස් කියන්නේ ප්‍රතික්ෂේප කරනවා. to refuse to do something මොනවා හරි දෙයක් කිරීම ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද මේ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ නැහැ කියන එකනේ නේද? කොහොමද කියන්නේ එහෙනම්? I want help you පිටම ඔයාගේ ගෙදර වැඩ කරන්න with your homework මම ඔයාගේ ගෙදර වැඩ වලට උදව් කරන්නේ I want help you with your homework ඒ කල් ලියා ගන්නද? ලියාගන්න පුතේ ලියාගන්න මේ ලියන හැම එකක්ම ලියාගන්න හැම එකක්ම වැදගත් ඊළඟට මම කියන මෙහෙම මම ඔයාලට මොකක් දෙන්නේ නැහැ ඒක I want give you it දැන් බලන්න මෙයා රිෆියුස් කරනව නේද අන්න ඒ වගේ සිටුේෂන්ස් වලදී අපිට මෙයා පාවිච්චි කරන්න පුළුවන් to refuse to do something මම ඔයාලට ඔක දෙන්නේ නැහැ I want give you it හරි දැන් ඔයගොල්ලෝ ලියන්න තනියම වාක්‍ය දෙකක් විතර දෙන්නම් හරි මම මේ පාඩම හයියෙන් කියවන්නේ මම මේ පාඩම හයියෙන් කියවන්නේ කියනෝනේ මම මේ පාඩම හයියෙන් කියවන්නේ ඊළාට ඊළඟ ලියන්න ඊළඟ ලියන්න මම ආපහු මේ වචනේ කියන්නේ මම ආපහු මේ වචනේ කියන්නේ ඒ දෙක කරගෙන ප්‍රතික්ෂේප කරනවා මම ආපහු නම් මේ වචනේ කියන්නේ ආ ඒක අයිත් කියනද? මම ආපහු මේ වචනේ කියන්නේ නැහැ කොහොමද පුතේ කියන්නේ කියන්න බලන්න මට කියන්න බලන්න පළවෙනි එක මොකද්ද මම මුලින් කිව්වේ මම මේ පාඩම හයියෙන් මම මේ පාඩම හයියෙන් කියවනවා. කියන්න බලන්න මං කියවන්නේ I want read I want හරියට කියන්න I want I want this I want read this I want read this lesson loudly. listen aloud loudly ඔව් එහෙම නැත්නම් ඊට වඩා හොඳයි aloud කියන I want read this lesson aloud හයියෙන් කියවන්නේ නැහැ මේ lesson එක ඕනෙක් කෙනෙකුට කියලා කියව ගන්න හරිනේ අන්න ඒ වගේ right ඊළඟ මම ආපසු මේ වචනය කියන්නේ ඔව් අපි කියනෝනේ එහෙම කියන්න කොහමද I want ආපහු කියනෝ නැවත කියනවට කියනවා repeat කියලා I want repeat කියන්නේ ආපහු කිය I want repeat this word I want repeat this word මේ වචනේ ආපහු කියන්නේ right දැන් කරපු ටිකේ අපහැදිලි තැන් තියද ඔයගොල්ලන්ට පුතේ කියන්න මට මොනවා හරි අපහැදිලි තැනක් එහෙම තියෙනම් කාට හරි කියන්න හොඳයි කට පියාගෙන ඉන්න එපා මම ආපහු කියලා දෙනවා මේක තේරුම් නැත්තම් කියන්න මහා ලොකු දෙයක් කිව්වේ නැහැ ලේසි දේවල් ටිකක් තමයි කිව්වේ ඊළඟ එක තමයි promises and
threats ඒකටත් පුළුවන් පාවිච්චි කරන්න. threats කියන්නේ නිකන් තර්ජනාත්මක විදියට කියන දේවල් වලට. promises කියන්නේ පුතේ පොරොන්දු වෙන ඒවා. හරි? පොරොන්දු වෙනකොට අපිට පුළුවන් මෙන්න මේ simple future එක දාලා කියන්න. හරි? ඔන්න බලන්න මම උදාහරණයක් විදියට කියන්නම්. මෙන්න මේක. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න. If you help me මොකද්ද මේ කියන්නේ? If you help me කියන තේරුම. If you help me කියන්නකො පුතේ. කවුරුත් දන්නේ නැත්ද තේරුම? ඔයා මට උදව් කරනවා නම් මොකක්ද තේරුම? කියන්න. ඔයා මට උදව් කරනවා නම් ඔව් මේක ඇවිල්ලා කන්ඩිෂන් එකක් විදියට if you help me මං කියනවා I will නැත්නම් I'll give you money. පොරොන්දුවක් නේද මේ වෙන්නේ? මේ පොරොන්දුවක් නේද වෙන්නේ? ඔයා මට උදව් කරනවා නම් මම ඔයාලට සල්ලි දෙනවා. හරි? පොරොන්දුවක් නේද වෙන්නේ? right. ඉතින් ඔන්න ඔය වගේ දේවල්ට අපි වෙන මේ වගේ ඒවත් කියන සමහර කට්ටියට කියනෝනේ I'll meet you in the evening. I'll meet you in the evening. අවසර මම ආව හම්බෙන්න. අවසරව හමු වෙන්න. පොරොන්දුවක් නේද මේ වෙන්නේ? right. right. ඔයගොල්ලොත් ඔන්න ඔය වගේ දෙකක් විතර ලියමු පොරොන්දු වෙන එකක්. ලියන්න පළවෙනි එක. එහෙම ලියන්න. මම ඔයාලට උදව් කරන්න. මම ඔයාලට උදව් කරන්න. ලේසියට ටිකක් දෙන්න. පොරොන්දුවක් කියන්නේ මම ඔයාලට උදව් කරන්න. කොහොමද කියන්නේ? I'll help you. I'll help you. මම ඔයාලට උදව් කරන්නම් පොරොන්දු වෙනවා. ඊළඟට තව එකක් ලියන්නකෝ. මම ඔයාලට පාර පෙන්වන්නම්. ඔයාලට පාර පෙන්වන්නම්. පොරොන්දු වෙනවා මම ඔයාලට පාර පෙන්වනවා කියන්නේ. කොහොමද කියන්නේ? I'll කියන්න පළවෙනි එක. මොකද්ද පළවෙනි එක කිව්වේ? මම ඔයාට උදව් කරන්න. I'll help you. I'll help you. මම ඔයාට උදව් කරන්නම්. ඊළඟ එක. I'll පාර පෙන්වන්න. I'll show you the way. I'll show you the way. මම ඔයාට පාර පෙන්වන්නම්. මම promise වෙනවා. I promise I'll show you the way. හරි? right. ඊළඟට මෙන්න මේ වගේ දෙයක්. අපි සමහරට පොඩි වැරදි වැඩක් කරනවා දැක්කයින් පස්සේ අපි කියනෝ නේද පොඩි නිකන් ත්‍රෙට් එකක් දෙනෝ නේද? තර්ජනයක් දෙනෝ නේද? කරන්න එපා ඔක. කරොත් ඔයාට මෙන්න මේ දේ මං කරනවා. එහෙම කියනෝ නේද? බය කරන්න. මේ අර මාතෘකාවටම නේ. ඔව් පුතේ. promises and threats කියලා නේ අපි ලිව්වේ නේ? ඔව්. අන්න ඒකටම තමයි මේ ලියන්නේ. හොඳද? මං කියනවා මෙන්න මෙහෙම. stop doing that. Oh, I'll call the police. Stop doing that. Or I'll call the police. මොකද්ද මේ කියන්නේ? Stop doing that. Stop doing that. ඔව් ඕක නවත්තන්න ඔය කරන වැඩේ නවත්තන්න. Oh, I'll call the police. I'll call the police කියන්නේ එහෙම නැත්තම් මං පොලිසියට කතා කරනවා. right?
හරි කියනවා ඊළඟට don't do it again don't do it again ආපහු ඔය වැඩේ කරන්න එපා I'll inform your don't do it again ආපහු කරන්න එපා I'll inform your parents මම ඔයගේ දෙමව්පියෝ දැනුවත් කරනවා හරි ඉතින් ඔන්න ඒ වගේ තැන්වලදීත් පාවිච්චි වෙනවා හරිද ඊළඟට දරුවනේ ලියා ගන්න අනිත් එක අලුත් එකක් request ඊළඟට orders request orders request කියන්නේ ඉල්ලීම් orders කියන්නේ නිකන් අනකිරීමක් වගේ අනදීම් අනකිරීම. ඔව් ඊළඟට ඒ වගේම asking somebody නැත්තම් someone to do something කාට හරි කියන මොනවා හරි කරන්න කරව ගන්න කාට හරි කියලා මොනවා හරි කරගන්න ඔන්න ඒ වගේ තැන්වලදීත් මේක පාවිච්චි වෙනවා මේවා ගැන ඔළුවක් හිතන්න එපා පුතේ මේ ඊට පස්සේ යටින් ලියන දේවල් ඔළුවට වැදුනයින් පස්සේ ඔයගොල්ලන්ට ඒ අවස්ථාවන් වලදී ඔටෝ ඒ වචන එනවා හරි දැන් ඔන්න අපි කාගෙන් හරි මේක ලියා ගන්නකො ඉස්සෙල්ලා මම ඊළඟට කියලා දෙන්න හරිද පුතේ හරි සර්. හරිනේ මොකද්ද මේ කියන කතන්දරේ හොඳට තේරුම් ගන්න රික්වෙස්ට් එකක් කියන්නේ මොකක් හරි ඉල්ලීමක් නේ ඕඩර් එකක් කියන්නේ විධානයක් විදියට එකක් asking somebody to do something කාට හරි කියන මොන හරි දෙයක් කරන්න කියලා ඒකත් නිකන් හරියට ඉල්ලීමක් වගේම තමයි ඉතින් අපි කියන කාට හරි කියලා මොන හරි දෙයක් කරව ගන්න මෙහෙම දෙයක් කරන්න කියලා බලමු පළවෙනි එක රික්වෙස්ට් එකක් ඉල්ලීමක් අපි හිතමු අපි මේ ලොකු බෑග් එකක් අරන් යන උස්සගෙන යන්නත් අමාරුයි ඉතින් ඒ වගේ වෙලාවට අපි කියනවා මෙන්න මෙහෙම කියන්න පුළුවන් පොඩි රික්වෙස්ට් එකක් will you please කියනකට ඇරලා will you please carry this bag right will you please තව ඕනනම් තව ටිකක් හොඳ විදියට ලියමු will you please help me to carry this bag අන්න එහෙම ලියමු will you please help me කරුණාකරලා මට උදව් කරන්න පුළුවන්ද කොහොමද කියන්නේ කරුණාකරලා මට උදව් කරන්න පුළුවන්ද කියලා will you please help me මොකටද උදව් කරන්නේ to carry this help bag me. to carry this bag මොකද පුතේ ඒක රික්වෙස්ට් එකක් නේද ඉල්ලීමක් නේද මෙයා මේ කරන්නේ තේරුණාද හරි ඔන්න ඔය වගේ තව එකක් කියමු will you please will you please give me something to eat උදව්වක් නේද ඉල්ලන්නේ මට මොන හරි කන්න මොන හරි දෙනවද කරුණාකරලා will you please give me something to eat කරුණාකරලා මට කන්න මොන හරි දෙනවද
රයිට් නිකන් ඕඩ් එකක් වගේ දෙන එකක් බලමු ඊළඟට නේද බලමු ඔය මෙන්න මෙහෙම කියනෝනේ will you please be quiet මොකද්ද මේ කියන්නේ මොකද්ද will you please be quiet කියන්න පුතේ මොකද්ද මේ කියන්නේ කරුණාකරන නිශ්ශබ්ද වන්න. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න කියන එක will you please be quiet කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න will you please take off your hats මේ මොකද්ද කියන්නේ will you please take off your hats කරුණාකරලා ඔය තොප්පි ටික ගලවනවද නේ කියනෝ නේද එහෙම will you please take off your hats ඊළඟ තමයි කාට හරි දෙයක් කියලා මොන හරි දෙයක් කරව ගන්න. ඒකත් කියවනේ asking somebody to do something කියලා. ඔන්න අපි හිතමු ඔයගොල්ලෝ ඉන්න queue එකක පොලිමක ඉන්නවා. අපි හිතමු railway station එකේ you are waiting there to buy a ticket, right? And there is someone in front of you. So you can tell him, you can ask from him to buy a ticket for you. Then ඒ වගේ වෙලාවට කොහොමද ඔයගොල්ලෝ ඔක පාවිච්චි කරන්නේ? එයාට කියනවා මට ටිකට් එකක් ගන්න පුළුවන්ද කියලා. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ පුතේ? කියන්න. Will you buy me a ticket? ටිකට්. මට ටිකට් එකක් ගන්නවද? Will you buy me a ticket? තේරුණාද? ඔය විදියටම කියන්නකෝ. Will you keep my seat vacant? Will you keep my seat vacant? මොකද්ද මේ කියන්නේ? මොකද්ද? seat එක කියන්නේ පුතේ ආසනය කියන එක. vacant කියන්නේ vacant කියන්නේ මොකද්ද? vacant කියන්නේ දැන් අපි හිතමු මෙන්න මෙහෙම. දැන් ඕගොල්ලෝ පන්තියේ ඕගොල්ලන්ට තියෙන සීට් ටික. ඕගොල්ලන්ට වාඩි වෙන පුටු ටිකක් තියෙනයි කියලා හිතමුකෝ. හරිනේ? දැන් ඔයා හැමදාම වාඩි වෙන තැනක් තියෙයි කියලා හිතමුකෝ. හරිනේ? අපි කියනවා ඔයාට පුළුවන් ද මගේ ආසනය වෙන් කරලා තියාගන්න. ඒ කියන්නේ ඒකේ කවුරුවත් වාඩි වෙන්නේ නැති වෙන්න ඒක තියාගන්න පුළුවන්. අන්න එහෙම වගේ වෙලාවට අපි කියනවා will you keep my seat vacant? මගේ ආසනය තියාගන්න පුළුවන්ද? ඔන්න ඒ වගේ ඒවා කියන්න පුළුවන් වුණා. හරිනේ? මේක මේ තමන් කරන වැඩක් නෙමෙයි තමන් කාට හරි කියලා කරව ගන්න වැඩක්. හරිද? අන්න ඒකයි මේ වගේ තැන් වලදත් මේව පාවිච්චි වෙනවා. හරිද? ඉතින් ඕගොල්ලෝ දරුවනේ මම මේ කියන ඒවා විතරක් නෙවෙයි තව වාක්‍ය ඕගොල්ලෝ හදන්න ඕන. මේකෙන් තව එක්සර්සයිස් ටිකක් අපි ලබන හතිය කොහොම හරි කරමු. හරි? දැන් මේ අද මේ ටික හරි ඉවර කරමු කොහොම හරි. මේක ඊටු ටිකත් එතකොට අපිට අද ගොඩක් දෙයක් කරගත්තා වගේ මට හිතෙනවා. මේවා දෙතුන් පාරක් බලන්න පුතේ එතකොට තමයි මේව තේරෙන්නේ. හරිද? ඒක තියෙනවා my teachers LK එකේ මේ රෙකෝඩින් එක. ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ආපහු දෙපාරක් තුන් පාරක් එතකොට මේක හොඳටම තේරෙනවා. හරිද? ඊට පස්සේ මම ඒකත් කියලා දුන්නා. ඊළඟට මම තව වැදගත් දෙයක් කියනවා පුතේ. මෙන්න මේක ඉතාම වැදගත් දෙයක්. predictions ලියා ගන්න. predictions ඊළඟ එකද සර්? ඔව් ඊළඟ එක ලියා ගන්න. predictions
අපි කියනවනේ වෙන එහෙම I'm sure මට සාතිකයි he will pass the exam මට ස්ථිරයි විභාගේ පාස් වෙයි කියලා right I'm sure he will pass the exam පොඩි ප්‍රෙඩික්ෂන් එකක් තමයි කියන්නේ අනාවේකයක් අපි දන්නේ හරියටම පාස් වෙයිද නැද්ද කියලා මම කියන මට ස්ථිරයි විභාගේ පාස් වෙයි කියලා I'm sure he will pass the exam ගොඩක් වෙලාවට ඔය පාවිච්චි කරනකොට මෙන්න මේ sentence pattern එක යනවා I think කියන එකත් එක්ක I think he will late this evening I think he will be late this evening මොකද මේ කියන්නේ I think he will be late this evening මට හිතෙනවා ඔහු අද හවස පරක්කු වෙයි කියලා පොඩි අනාවැකයක් ඔය කියන මට නම් ෂුවර් ඔයා අද හවස පරක්කු වෙනවා ඊරෝනේ අපි ඒ වගේ හරි දැන් ඔයගොල්ලන්ට මම මේ වගේ එකක් ලියන්න දෙන්න I think දාලා හොඳේ ලියන්න මට හිතෙනවා පිටමු එන්න මේ ජැෆ්නා අර LPL එකේ තියෙන ටීම් එක ජැෆ්නා ස්ටැලියන්ස් ලියන්න මට හිතෙනවා ජැෆ්නා ස්ටැලියන්ස් LPL එක දිනයි කියලා LPL තරගාවලිය කියලා හරි ලියන්න බලන්න එහෙනම් ඕක ඊළඟට මේකත් ලියන්නකෝ මට හිතෙනවා කාලගුණය හොඳ වේවි කියලා right කියන පුතේ කොහොමද ලිව්වේ ඔයගොල්ලෝ ජැෆ්නා ස්ටැලියන්ස් මේ LPL තරගාවලිය දිනයි කියලා කොහොමද කියන්නේ කොහොමද පටන් I ගන්නේ think Jasmine Williams. ඔව් මට මේ කටහඬවල දෙකයි ඇහෙන්නේ පන්තියේ ඉන්න දෙන්නයිද what about the others I think Jaffna Stallions win the LPL. I think Jaffna Stallions එක inverted commas වල දාන්න පුතේ I think Jaffna Stallions will win the LPL series නැත්නම් will win LPL කිව්වත් හරි හරිනේ මේකත් අනාවේකයක් ප්‍රෙඩික්ෂන් එකක් අපි දන්නේ නැහැ මේගොල්ලොම දිනයිද කියලා අපි කියනවා මේගොල්ලෝ දිනයි කියලා අපි හිතලා කියනවා right ඊළඟ මොකද පුතේ ඒකත් කියන්නේ අද කාලගුණය හොඳ වෙයි කියලා හිතනවා නේද කොහොමද කියන්නේ I think the weather is better. is දාන්න බෑනේ පුතේ වෙයි කියලා කියනවා නම් will දාලා කියන්න ඕන හරිද කොහොමද කියන්නේ එහෙනම් I think the weather will be nice කියන්නේ හොඳ වෙයි කියන එක පස්සේ කියන්නේ later I think the weather will be nice later මට හිතෙනවා මේ පහු වෙනකොට කාලගුණේ හොඳ වෙයි කියලා
හරිද? හරි නේද? right. ඔන්න දැන් ඕගොල්ලන්ට ඔව් will කියන එක පාවිච්චි කරන්න හැටි ගොඩක් දේවල් කියලා දුන්නා. හරිද? ඊළඟට මේවා ආපහු දෙතුන් පාරක් බලන්න. මොකද මම දන්න ඕගොල්ලන්ට මේක එකපාරට ඔක්කොම තේරෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මේක දෙතුන් පාරක් බැලුවෙන් පස්සේ තේරෙයි. ඊට පස්සේ අපි වාක්‍ය ටිකක් ලියමු. වාක්‍ය ටිකක් ලියමු. ඔයගොල්ලොත් මේවා ප්‍රැක්ටිස් කරන්න. විශේෂයෙන්ම ස්පීච් එකට මේවා අත්‍යවශ්‍යමයි. හොඳට මතක තියාගන්න. ඒවා ඒකයි මෙච්චර මේ පැහැදිලි කරලා මේ කෑලි වලට වෙන් කරලා මෙච්චර මේව කරලා ඔයගොල්ලන්ට කියලා දුන්නේ. මේ will කියන එක ඒවා පාවිච්චි වෙන තැන් මේ අපිට අහු වෙන තැන්. හරිද? ඊළඟට දරුවනේ මම shall කියන එකත් ඔය ගාමම ඒකෙත් usage එක කියලා දෙන්නම්. අර will වගේ ගොඩාක්ම අපිට දකින්න නැහැ. shall කියන එක අප්පන් කිව්වා මේක less common කියලා. will කියන එක තමයි අපිට වැඩිපුරම දකින්න තියෙන්නේ. shall කියන එක පාවිච්චි කරන ඉතාම වැදගත් දෙයක් තියෙනවා. අපි මේක පාවිච්චි කරනවා to suggest something. ලියා ගන්න. shall කියන එක ලියලා යටින් to suggest something. ඒ කියන්නේ මොනවා හරි යෝජනාවක් කරන්න. හරි? හරිද? අනු උදාහරණයක් විදිහට අන කවුරු හරි අහනවා shall we go for a walk? කද මේ කියන්නේ? shall we go for a walk? කියන්න පුතේ. මේක දාලා දැන් ඔයගොල්ලෝ වාක්‍ය හදන්න මේ ඕන තරම් හදන්න පුළුවන් මේක. shall we go out? හරි කියන්න. shall we go for a walk කියන්නේ මොකද්ද? අපි ඇවිදින්න යමුද? අපි පොඩ්ඩක් ඇවිදින්න යමුද? for a walk කියන්නේ ඇවිදිනවටනේ. shall we go for a walk කියන්නේ පොඩ්ඩක් ඇවිදින්න යමුද? සමහරට බීච් එකේ වෙන්න පුළුවන්, රෑම්පාර්ට් වෙන්න පුළුවන්. ඔය වගේ ඕනම තැනක අපි අහනවා shall we go for a walk? next one shall we go out? මොකද shall we go out කියන්නේ? අපි එළියට යමුද? අපි එළියට යමුද? very good. ඊළඟට අපි මේකත් කියන්නකෝ ඔයගොල්ලෝ කියන්නකෝ මේක අපි ලන්ච් එක ගනිමුද? කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? Shall we Shall we make our eat lunch? shall we කියන්නේ ඉතුරු කෑල්ල? ඉතුරු ටික කියන්න. take our ඔව් take වෙනකොට දාන්න have කියන එක. Take our lunch. shall we ඔව් එක ගන්න පුළුවන් ඊට වඩා හොඳයි shall we have our lunch? Lunch. අපි පොඩි විවේකයක් ගනිමුද? කොහොමද කියන්නේ? shall we take break? have දානද ඒ වගේ වල have shall we have a rest? We have a rest? shall we have a rest? අපි විවේකයක් ගනිමුද? තේරුණාද? also හරි. Oh, හරි. ඉතින් ඔන්න තේරුම් ගන්න shall කියන එක පාවිච්චි කරනවා මෙන්න මේ වගේ තැන්වලදී මොනවා හරි යෝජනාවක් කරන්න. හරි. මම ඔන්න මේකත් කියන්නම් මම ඔයා ගාවින් වාඩි වෙන්නද කියලා කොහොමද දාන්නේ? කොහොමද දාන්නේ? shall I sit next to you? shall I sit next to you? එක පොඩි මෙතෙන්දී අර යෝජනාවක් වලට වඩා ඉල්ලීමක් වගේ යන එකක් තියෙන්නේ කමන්නේ මේ වගේ තැන්වලදී පාවිච්චි කරනවා shall I sit next to you? right එහෙනම් අපි ඒකත් හරි මේවයි ටිකක් දෙන්නම් ඔයගොල්ලන්ට ලියන්න හරි එතකොට තවත් මේවා හොඳට පැහැදිලි right ලියා ගන්නකො මෙන්න මේ shall දාලා ටිකක් ලියමු අපි මේ යෝජනාවන් ටිකක් ලියන පළවෙනි එක අපි විනෝද චාරිකාවක් යමුද? අපි විනෝද චාරිකාවක් යමුද? අපි විනෝද චාරිකාවක් යමුද? අපි විනෝද චාරිකාවක් යමුද? ඊළඟ ලියන්න අපි ඔවුන්ට උදව් කරමුද? අපි ඔවුන්ට උදව් කරමුද?
ඊළඟ ලියන්න අපි පාඩම පටන් ගනිමුද? අපි පාඩම පටන් ගනිමුද? ඊළඟ අපි පන්ති අවසන් කරමුද? පන්ති අවසන් කරමුද? ඒකට කට ඇරනනේ. ඊළඟ ලියන්න අපි අලුත් ව්‍යාපාරයක් පටන් ගනිමුද? දැන් කීයද? 5. හරි. තව 3ක් දෙන්නම්. එතකොට 8යි. එයට ගෙදෙද්දි ලියන්න ඕන. රයිට්. ලියන්න ඊළඟ එක අපි පන්ති කාමරය පිරිසිදු කරමුද? පන්ති කාමරය පිරිසිදු කරමුද? ඊළඟ ලියන්න අපි අලුත් පාඩමක් පටන් ගනිමුද? අලුත් පාඩමක් පටන් ගනිමුද? දැන් 7යි නේද? Right, then the last one. අන්තිම එක දරුවනේ අපි එහෙ යමුද? අපි එහෙ යමුද? Right. Right, children. I want to ask from all of you. I think you may have had a nice lesson today, right? අද මම හිතනවා ඔයගොල්ලෝ හොඳ lesson එකක් ඉගෙන ගත්තා. සමහරක් වෙලාවට පුතේ ඔයග කරුණු ගොඩක් තිබිච්ච හින්දා පොඩි ඔයගොල්ලන්ට අපහැදිලිකම් මොන හරි තියුණා නම් ආපහු පාරක් බලන්න lesson එක දෙතුන් පාරක්. මොකද ඔයගොල්ලන්ට මේ lesson එක තියෙනවා මේ my teachers LK web එකේ. හරිද? බලලා දෙපාරක් විතර බැලුවම හොඳට තේරෙයි. මේ will කියන එක පාවිච්චි කරනකොට තව ඉතා වැදගත් කරුණු දෙකක් විතර තියෙනවා. ඒක දැන් ලබන සතියේ කියලා දෙන්නම්. මොකද the time is up. Now I have to terminate the class right now. So thank you very much for being with me and have a nice time. Have a good day. So good night to all of you. Okay. Good night, sir. Okay. Bye. Good night, sir. Bye. Good night, sir. Okay. Do your homework. Good night, sir. Goodbye, sir. Okay, sir. Okay. Bye. Goodbye, sir. Goodbye.